අයිබෝවන් මම කේෂි හබරාදුව මදර්ස් ලබ් ආයතනය. එහෙනම් අද පුංචි ඔයගලන්ට දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඒ දැනුවත් කිරීම කරන්නේ මම ඔයගලන් දැන් මේ වෙනකොට දන්නවා අපි fertility supplements වගේක් හඳුන්වලා දීලා තියෙනවා කියලා ඔයගලන්ට. ඉතින් මේ ගැන සාමාන්‍යයෙන් යම්කිසි දැනුමක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්, දැනුම නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඒ හින්දා මම සරලව ඕගලන්ට මේ සප්ලිමන්ට්ස් ගැන හඳුන්වා දීමක් කරන්න තමයි අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ සප්ලිමන්ට්ස් ගැන හඳුන්වා දෙන්න කලින් මම කියන්න ඕනේ මේ සප්ලිමන්ට්ස් ඕගලන්ට මම මදර්ස් ලබ් ආයතනය විසින් හඳුන්වා දීලා දැන් මම හිතන්නේ මට මතක හැටියට මාස 6ක් වගේ ඉතාම සුළු කාලයක්. මේ ගිය අවුරුද්දේ අන්තිම වගේ වෙනකොට තමයි මට ඒක හඳුන්ලා දෙන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වුණාට මේක මෙහෙම දෙයක් හඳුන්වා දෙන්න හේතුව මම ඉස්සෙල්ලා කියන්නම්. පොඩි කතාවක් තියෙනවා මේක පිටපස්ස. ඒ කතාව මම ඔයගලන්ට කියන්නම්. දැන් ඕගොල්ලන් දන්නවා මදර්ස් ලබ් ආයතනය කියන්නේ natural conceive එකක් වෙනුවෙන් යම්කිසි කපල් එකක් try කරනවා නම් අපි encourage කරනවා natural conceive එකකට. ඉතින් එතකොට ඒ වගේ කපල් එකකට කොහොමද තමන්ගේ සරු දිනය හොයාගන්න ඕනේ? එතකොට ශුක්‍රාණු පරීක්ෂා කරගන්න ඕනේ කොහොමද? මොනවද ඕගොල්ලෝ විවාහ වුණාට පස්සේ දැන් මම මේ දේවල් මම කලින් කියලා තියෙනවා. ඕගොල්ලෝ පොරොන්දම් ගලපලානේ ඕගොල්ලෝ විවාහ වෙන්නේ. නමුත් අති විශේෂ ගැළපීම් තියෙන්න ඕන ඕගලන්ගේ සෞඛ්‍යමය තත්ත්වයන්ගෙන්. ඉතින් එතකොට මේවා ඉස්සෙල්ලා දැන් විවාහ වෙනවා කියන්නේ දරුවන් බිහි කිරීමේ පරමාර්ථයක් ඇතුවනේ ඔයගොල්ලෝ විවාහ වෙන්නේ. එතකොට ඒ සම්බන්ධ ලබා ගන්න ඕන පරීක්ෂණ වාර්තා මොනවද? එතකොට ඒ වාර්තා ටික ලබා ගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් ඒක අපිට එවන්න. ඒ එවුවයින් පස්සේ ඒක අපි චෙක් කරලා බලලා ඔයගලන්ගේ තියෙනවා නම් යම්කිසි ගයිඩ් කළ යුතු පැති තියෙනවා නම් ඒ දේවල් හදා ගන්න අපි ඔයගලන්ට උපදෙස් ලබා දෙනවා. ඉතින් මේ වගේ මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් ඉතාමත් සාර්ථක ලෙස මේ වටිනාකම තියෙන ස්වභාවික පිළිසිඳ ගැනීම ඒගොල්ලෝ ඒ දේවල් achieve කරලා තියෙනවා. ඔය යන කාලය අතරතුර මට මූලික වශයෙන් දැනෙච්ච දෙයක් තමයි පොදු ගැටලු ප්‍රමාණයක් එනවා ක්ලයන්ට්ස්ලාගෙන්. හරිද? දැන් මේ පොදු ගැටලු ප්‍රමාණයන්ගෙන් දැන් එන එක ගැටලුවක් තමයි මගේ ඇඟ උෂ්ණයි. එතකොට මම මොනවාද මේ වෙනුවෙන් කරන්න ඕනේ? ඔයගලන්ට කියන්නේ මට කන්සීව් වෙන්න මගේ ඇඟේ උෂ්ණ අධික ගතිය බලපානවා. ඔව් බලපානවා. ඔයගලන්ගේ ඇඟ උෂ්ණ වෙන්න කලලයක් පිහිටන්න තියෙන ඒ පසුබිම නැති හින්දා කලලය ඒ කියන්නේ විනාශ වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒක දැන් මගේ හුඟම් බය වෙන්න එපා ඇඟ උෂ්ණයි කියලා එහෙම වෙනවා කියන එක හදා ගන්න පුළුවන්. මොකද අපි උප්පත්ත ලබලා තියෙන්නෙම උෂ්ණ අධික රටක. එතකොට අපේ බහුතරයකගේ ඇඟ උෂ්ණයි. අපි කන බොන ආහාර පානත් උෂ්ණ වුණාම අපේ පරිසරය උෂ්ණ අධික වුණාම කොහොමත් අපේ ඇඟේ උෂ්ණ අධික බවක් පවතින්න පුළුවන්. එතකොට මේක මේ ඉතාමත් බහුල ගැටලුවක් තමයි මේ උෂ්ණ අධික මේ සිරුරකින් කොහොමද දරුවෙක් පිළිසිඳ ගන්න කියන එක අපිට ආපු. ඒක ගැටලුවක් මට ඒක ඒ කියන්නේ ඒකට පිළිතුරක් හොයන්න ඕනි කියලා මට දැනෙච්ච එක ගැටලුවක්. ඒ කියන්නේ සෑහෙන කට්ටියගේ ඇඟ උෂ්ණයි කියන එක ඒගොල්ලෝ බෙහෙත් අර ගන්නවා. නමුත් ඒගොල්ලන්ගේ උෂ්ණ අධික බව ඒකෙන් සමනය වෙන්නේ නැහැ. සහ දරුවන් පිළිසිඳ ගන්නේ නැහැ කියන ඒ ගැටලුව එකක්. අනිත් එක ඩිම්බ ප්‍රමාණවත් පරිදි මෝචනය කියන්නේ ඩිම්බ ප්‍රමාණවත් පරිදි වර්ධනය වෙන්නේ නැහැ කියන එක. ඩිම්බ වර්ධනය වෙන්නේ නැහැ කියන එක ඊළඟ ගැටලුව. එතකොට මේකත් ඊ타මත්ම බහුල වශයෙන් මට අහන්න ලැබිච්ච ගැටලුවක්. ඩිම්බ මෝරන්නේ නැහැ මගේ කියලා. ඉතින් එතනදී ආපු ඒ ගැටලුවත් එක්ක ඒක ගැන හිතන්න පුළුවන්. ගොඩක් අයට දැන් ඔයගොල්ලෝ දන්නවා PCOS තත්වයන් තියෙන අය වගේම PCOS තත්වයන් නැති අයගේ යම් යම් වූ හේතුන් මත ඩිම්බ මේරීමේ හැකියාව ටිකක් අඩු ගතියකට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකට හේතුව තමයි අපි මේ ගන්න ආහාර පාන සහ අපේ පසුබිම. ඒ හැම දෙයකටම බලපාන්නේ ඔන්න ඔය දේවල්. ඒත් එක්කම ඕගලන්ට මූලික වශයෙන් කියන්න ඕනේ කාන්තාවන් වන ඔබ තමන්ගේ මානසික තත්ත්වය
ඇත්තටම බලපානවා ඕගොල්ලන්ගේ පීරියඩ් සයිකල් වලට. සමහරක් අය කියනවා මට හොඳ රෙගියුලර් පීරියඩ් සයිකල් එකක් තියෙනවා. නමුත් පහුගිය මාස 2-3 ඇතුළත ඒක ඉරගියුල වුණා. ඒ ඇයි කියලා. ඉතින් අපි ඕගොල්ලන්ගේ ගෙදර වාසය කරන කට්ටිය නෙවෙයි හින්දා අපිට එකපාරටම ඒ ඇයි කියලා කියන්න බෑ. එතකොට ඕගොල්ලොන්ගෙන් අපි තව ගැටලු අහන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයකට මුහුණ දුන්නද මේ මෑත කාලේදී? එහෙම නැත්නම් යම් කිසි විදිහක ස්ට්‍රෙස්ෆුල් ආගියුමන්ට් එකකට ඕගොල්ලෝ සම්බන්ධ වුණාද? මොකද අපි කරන්නේ කවුන්සලින් හින්දා අපි මේ දේවල් ගැන අපිට ප්‍රශ්නය අවශ්‍ය නැහැ. නමුත් අපි මේ වගේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. එතනදී ඕගොල්ලන්ගෙන් සමහරක් කට්ටිය ඕගොල්ලන්ගේ මෙහෙම ගැටලු වලට මුහුණ දුන්නා කියලා කියනවා. එතකොට මම එක කතාවක් උදාහරණයක් හැටියට කියන්නම්. ඒ කාන්තාවගේ පීරියඩ් සයිකල් එක හරිම රෙගියුලර්ලු. දවස් 29න් අනිවාර්යෙන් යන පීරියඩ් වෙනවලු. නමුත් පහුගිය මාස 3 ඇතුළත ඒක 30-35 වගේ වුණාලු. එතකොට එයාගේ පීරියඩ් සයිකල් එක ඉරගියුලර්ද කියලා තමයි අහන්නේ. එතකොට එයාගෙන් ඒ ගැටලු ටික ඇහුවෙන් පස්සේ අපිට දැනගන්න ලැබුණේ බොහොම මෑතකදී දැන්ට මාස 3කට කලින් තමයි එයා අලුත් ගෙදරකට shift කරලා තියෙනවා. එතකොට ඒ අලුත් ගෙදරකට කියලා කියන්නේ මොනතරම් වගකීම් සම්භාරයක් ඇද්ද? ඒ කියන්නේ කිරි උතුරන වැඩ කටයුතු වල ඉඳන්ම හැමදේම එයා බලන්න ඉපේ යානේ ගෘහණිය. එතකොට එයා මේ දේවල් බලනකොට එයා ඒ වැඩවලට සම්බන්ධ වෙනකොට පොඩක් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඒක ලොකු නිකන් එයාගේ ජීවිතයේ තියෙන ලොකු අවස්ථාවක් එයා අලුත් ගෙදරකට යනවා කියන්නේ. අන්න ඒ පීඩනයන් එක්ක එයාගේ අනිවාර්යෙන්ම හෝමෝන් ලෙවල් වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී ඒක පීරියඩ් සයිකල් එකට බලපානවද? ඔව් බලපානවා. ඕගොල්ලෝ ඒ කියන්නේ ආවේගශීලී වුණොත් හෝමෝන් ලෙවල් ඕගොල්ලන්ගේ වෙනස් වෙනවා. ඒක බලපානවා. ඕගොල්ලන් අපි හිතමුකෝ යම් කිසි විදිහකින් දුක්බර අවස්ථාවකට ආව කියලා ඕගොල්ලන්ගේ හෝමෝන් ලෙවල් වෙනස් වෙනවා. ඒක බලපානවා. ඒත් එක්කම ඕගොල්ලෝ හොඳ එකපාරටම සතුටක් ඕගොල්ලන්ට ආව කියන්නකො ඒකත් හෝමෝන් ලෙවල් එකට බලපානවා. එතකොට ඕගොල්ලන්ගේ පීරියඩ් සයිකල් එකට ඒක බලපාන්න පුළුවන්. මෙතනදී ඕගලන්ට කරන්න තියෙන්නේ අපිට කවදාවත් දුක් නොවී ඉන්න බෑනේ. අපිට කවදාවත් බය නොවී ඉන්න බෑ. අපි හදිස්සි අවස්ථාවකදී අපි බය වෙනවා. අපිට වේදනාකාරී අවස්ථාවකදී අපි දුක් වෙනවා. අපිට සතුට අවස්ථාවකදී අපි හයියෙන් ඒක සමරනවා. ඒක පාට ඒ සතුට එන්න පුළුවන්. මේ හැමදේම ඒ හැම හැඟීමක්ම හැම ෆීලිං එකක්ම පොඩක් කන්ට්‍රෝල් කරගන්න. ඒක ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ. දැන් වැඩි හිටියෝනේ. එතකොට ඒ හැම දෙයක්ම ඔයගොල්ලෝ කන්ට්‍රෝල් කරගෙන යන්න ඕනේ. ඒක කන්ට්‍රෝල් කරගන්න බෑ. මගේ පීරියඩ් සයිකල් එකට මේක බලපාන හින්දා මම දුක් වෙන්න හොඳ නැහැ. එහෙම කන්ට්‍රෝල් එකක් ගන්න බෑ. මේක සාමාන්‍යයෙන් මම මේ කියන්නේ වැඩිහිටියෙක් වුණාම ඔයගොල්ලෝ පුංචි කාලේ ඉස්කෝලේදී මෙඩිටේෂන් කරනවානේ. නමුත් ඒක ඔයගොල්ලෝ නොදැනුවත්වනේ කරන්නේ. මෙඩිටේෂන් කියන එක හරියට කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුවනේ ඇස් දෙක පියාගෙන ආයි පොඩ්ඩක් කොරෙන් බලනවා. අරයා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? අරයා හරියට ඇස් දෙක වහන් දින්නේ. ඒ වගේනේ අපි මෙඩිටේට් කරේ. එහෙම නෙමෙයි. දවසකට විනාඩි 5ක් හෝ 10ක් ඔයගලන්ට රෑ නිින්දට යනකොට පුළුවන් නම් එහෙමත් කමක් නැහැ. ඒක මේ එරමිනි ගොතාගෙන මේ වම් අතුලින් දකුණු අත තියාගෙන එහෙමම ඔයගොල්ලෝ ඉන්න ඕනේ නැහැ. නමුත් යම්කිසි විදියකින් ඔයගොල්ලෝ ඇඳේ නිදාගෙන ඉන්නකොට හරි ඔයගලන්ගේ අත ක්‍රොස් කරලා හරි මේ විදිහට ක්‍රොස් කරලා හරි ඔයගලන්ට පහසු විදිහක් තියෙනවා නම් ඒක සාමාන්‍යයෙන් තමන්ගේ බඩ උඩට ඒ අත් දෙක එහෙම තියාගත්තාම ඒක තමයි කියනවා අර ඊටමත් පහසුම ක්‍රමය කියලා. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් මිය ගියන් පස්සේ අපි තියන්නේ ඒ බොඩි එක තියන්නේ ඒක තමයි අපේ පහසුම ඉරියව්ව කියලා තමයි මේ ඒක හොයාගෙන තියෙන. ඉතින් ඒ ඉරියව්වෙන් හරි පුළුවන් තරම් රිලැක්ස් වෙන්න. ඒ රිලැක්ස් වෙන එක විනාඩි 5ක් හෝ 10ක් හොඳට ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව කිසිම දෙයක් මේ ඒ වගේ දේවල් හිතන්නේ නැතුව තමන් ඊළඟට කරන්න තියෙන දේ එහෙට මොකද්ද කරන්න තියෙන්නේ මේ මාසෙවත් මට බබා හරියයිද මේ අනිත් අය මට කියන කතා මම කොහොම හරි මේ ඒවෙන් ගැලවෙන්න නම් මම මේ දරුවා හදන්න ඕනේ. එහෙම මේ ස්ට්‍රෙස් වෙන්නේ නැතුව බොහොම රිලැක්ස් වෙලා මියුසික් එකක් දාලා තමන්ට වචන නැති රිලැක්සින් මියුසික් එකක් දාලා ඔයාට ඇස් දෙක පියාගෙන ඉන්නකොට එක එක දේවල් ඔයාට එන පීඩනයන් මතක් වෙනවා නම් ඇස් දෙක අරගෙන හරි කමක් නැහැ. ඔයා ලස්සන සීනරි එකක් දිහා බලාගෙන ඒ රිලැක්සින් එක ගන්න. ඒක ගන්නවා කියන්නේ බොහෝ වෙලාවට ඔයාලා ඉබේම පුරුදු වෙනවා. ඔය ඉමෝෂනල් ඔයාගේ එන ෆීලිංග්ස් ඔයා කන්ට්‍රෝල් කරගන්න ඔයා පුරුදු වෙනවා. ඒ හින්දා ඒක මූලික දෙයක්. මොකද මොන ෆර්ටිලිටි සප්ලිමන්ට් එක අපි ඕගලන්ට ලබා දුන්නත් අර ඉමෝෂනල් බැලන්ස් කරන්න
ඒක තමන්ව කන්ට්‍රෝල් එකක් ගන්න ඕනේ. ඉතින් ඒක මූලික දෙයක් හින්දා තමයි මම ඒක ඕගලන්ට කියලා දෙන්නේ. හරි. එතකොට අපිට තව ගැටලුවක් ආවා. දැන් මම කිව්වා ඩිම්බ මෝරණ ගැටලු ඇවිල්ලා තිබ්බා. තව එකක් ඇවිල්ලා තිබ්බා ඇඟ උෂ්ණයි කියන එක. අනිත් එක ඇවිල්ලා තිබ්බා තමන්ගේ BMI level එක වැඩි හින්දා PCOS මට්ටමට ගිය කාන්තාවන්. එතකොට මේ BMI level එක අඩු කරගන්න ඇඟ අඩු කරගන්න PCOS කියන්නේ හෝමෝනීය තත්ත්වයක්. එතකොට එයා තවත් මහත් වෙනවා. මේ වගේ කෙනෙක්ගේ කොහොමද අපි ඇඟ අඩු කරන්නේ? දැන් සාමාන්‍යයෙන් ඔයගලන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇඟ මහත කෙනෙක්ට අපි කිව්වොත් ඔයා කන එක අඩු කරන්න. ඔයා මේ විදිහට තමයි කන්න ඕනේ. එහෙම කිව්වයින් පස්සේ එයා ඒ අපි දෙන ප්ලෑන් එක ෆලෝ කරයි දවස් 7ක් උඩරිම කාගෙන. කොහොම හරි මේක කරන්න ඕනේ කියන එකෙන් එයා ඒක ෆලෝ කරයි දවස් 7ක්. බොහෝ වෙලාවට දවස් 10 පයින්නකොට එයා ඒක ගිව් අප් කරනවා. පළවෙනි එළියෙන් කන පළවෙනි චොක්ලට් කේක් කෑල්ලෙන් අර ඔක්කොම ආපු ප්ලෑන් එක ගිව් අප් කරනවා. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද PCOS තත්ත්වයක් එක්ක එන මේ අර මහත් වීම කියන්නේ ඒක හෝමෝන් ලෙවල් එක. ඒ ඉම්බැලන්ස් එක ආවයින් පස්සේ ගොඩක් වෙලාවට තමන්ට තමන් කන්ට්‍රෝල් නැහැ. පැණි රසක් එක දැන් ඔක්කොම හොඳට කරගෙන යනවා ඔයගලගේ ඩයට් ප්ලෑන් එක. එක දවසක් කියනවා මේ අද විතරක් අද නිකන් චීට් මීල් එකක් හැටියට වගේ අද විතරක් මම මේක ගන්නවා. එතන කියන්නේ මම ආයෙමත් මගේ ප්ලෑන් එකට යනවා කියලා යන්නේ නැහැ. ඔක තමයි තත්ත්වය. ඊට පස්සේ වෙන්නේ දැන් අර සතියක් හරි දවස් 10ක් හරි පුරාවට අර කිසිම දෙයක් තමන් ආස දේවල් ආහාර ලබා ගත්තේ නැහැනේ. අන්න ඊට පස්සේ ආ පටන් ගන්නවා අද දවස් දැන් කේක් කෑල්ලක් ආපුගේ තව පාම්පෙත්තක් කනවා. අද කාලා හෙට ඉඳන් හරියට මම මේ කරනවානේ පාම්පෙත්තක් කනවා. තව කෙනෙක් ඇවිල්ලා ඊට පස්සේ බර්ගර් එකක් යාගේ ඉස්සරහින් කරනකොට ඒ සුන් දෙනකොට එකෙන් කටක් කනවා. ඊට පස්සේ තව කෙනෙක් කොත්තුවක් ඇවුවොත් එකෙන් කටවල් දෙක තුනක් කනවා. ඊට පස්සේ මෙයාට මේක පාලනය කරගන්න බෑ. මෙයා වෙනදට වඩා කනවා. ඉතින් කොහොමද මෙහෙම මේ මානසික මට්ටමත් එක්ක මේ කෙනාට මම ඩයට් කරනවා කියලා නොදැනී කොහොමද මම ඒ ඉන්ෆ්ලුවන්ස් එක දෙන්නේ යාගේ ඇඟ අඩු කරගන්න. ඉතින් ඒකට හොඳ සප්ලිමන්ට් එකක් හොයන්න ඕනේ. ඒත් එක්කම මේ මීල් ප්ලෑන් එකක් යට මේ හරි ගස්සලා දෙන්න ඕනේ. කාලා මොකද පෝෂණය ඕනේ. මොකද දැන් මේක ඇඟ හදලා මේ කොන්ටෙක්ස්ට් එකකට මේ කම්පිටිෂන් එකකට යන්න නෙමෙයිනේ ඇඟ හදන්නේ. ඇඟ අපි අඩු කරගන්න ඕනේ. නමුත් අපේ ඇඟේ පෝෂණය තියෙන ඕනේ දරුවෙක් හැදෙන්න නම් හොඳ පෝෂණයක් තියෙන්න ඕනේ. එතකොට තමයි නිරෝගී දරුවෙක් අපිට හැදෙන්නේ. අපි ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙන හොඳ නිරෝගී දරුවෙක්නේ. පොඩ්ඩක් එළියට දාපු ගමන් ටක් ගාලා අසනීප වෙලා ඊට පස්සේ ළමයා ICU මට්ටමට වැටෙන තරමේ දරුවෙක් නෙමෙයි. අපිට ඕනේ අපේ දරුවන්ව හොඳ නිරෝගී දරුවන් කරන්න. ඉතින් එතනදී එහෙම නිරෝගී දරුවෙක් කරන්න නම් ඔයාගේ හැදෙන කුස හොඳ නිරෝගී වෙනවා. ඔයාගේ කුස නිරෝගී වෙන නම් ඔයාගේ සම්පූර්ණ එන්ටයර් බොඩි එකේ සිස්ටම් එක. ඒ සිස්ටම් එක නිරෝගී වෙන්න ඕනේ. එතකොට අපි ඕගලන්ට දැන් ඇඟක් අඩු වෙන්න දෙනකොට කන්න දෙන්නේ නැහැ කියලා ඇඟ අඩු කරලා හරියන්නේ නැහැ. එතකොට එයා වීක් වෙන්න කන්සීව් වෙන්න පුළුවන් වාතාවරණය ඇඟෙන් අයින් වෙලා යනවා. ඒ හින්දා එයාගේ අවශ්‍ය පෝෂණය හොඳට එයාට ලබා දෙන ගම එයාගේ මෙටබොලිසම් එක තමයි අපි වැඩි කරන්න ඕනේ. එයාගේ ඇඟේ ආහාර ජීර්ණය වෙන ක්‍රමානුකූල ගතිය තමයි අපි වර්ධනය කරන්න ඕනේ. එහෙම කරලා තමයි අපි යාගේ ඇඟ අඩු කරන්න ඕනේ. එතකොට අර කියන්නේ කණේවානේ මේ මනුස්සයාගේ නියපොත්තට බහිනවදානේ. මේ මනුස්සයා මහත් වෙන්නේ නැහැ නේද කනවානේ. අන්න ඒ ලෙවල් එකට අපි ගන්න ඕනේ කියලා. ඉතින් ඒක ඊළඟ ප්‍රශ්නය ආවේ ඇඟ. අනිත් එක අපේ දැන් මහතුරුන්ට ඒගොල්ලන්ගේ ශුක්‍රාණු වල දැන් ගොඩාක්ම මම හිතන්නේ මේක වෙන්න හේතුව තමයි ශුක්‍රාණු ගුණාත්මක බව අඩු වෙන්න, ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙන්න. එතකොට ශුක්‍රාණු වල මේ ගලාගෙන යෑම ප්‍රමාණාත්මක මදි වෙන්න හේතු විය හැකි දේවල් තමයි එකක් මේ අපේ පරිසරයේ තියෙන උෂ්ණත්වය. දැන් හස්බන්ඩ්ලා මම කියන්නේ ඕගොල්ලෝ අඳින අන්ඩර්වෙයර්ස් ගත්තයින් පස්සේ ඕගොල්ලෝ දන්නව නේද අර බොක්සර් ටයිප් අන්ඩර්වෙයර් එක. ඒකට මාරු වෙන්න ඕගොල්ලෝ දැනට අර මේ අර V shape අන්ඩර්වෙයර් එකට නම් අඳින්නේ පුළුවන් නම් බොක්සර් අන්ඩර්වෙයර් කියලා නේද කියන්නේ. ඒකට බොක්සර් අන්ඩර්වෙයර් එකට අර නිකන් ෂෝට් එක වගේ තියෙන අන්න ඒකට පොඩක් මාරු වෙන්න. මොකද ඒක තවත් ඕගලන්ගේ දැන් ඔය මොකද යට ඇඳුමක් අඳිනකොට ඒක ඕනකට වඩා ටයිට් වෙන්න ඒ ඇතුලේ හීට් එක හැදෙන ප්‍රමාණය වැඩි. ඒ හින්දා තමයි
අර මේ බොක්සර් ටයිප් එකේ අන්ඩර්වෙයර් එකකට මාරු වෙන්න කියලා අපි කියන්නේ. අනිත් එක තමයි වැඩිපුර ඩෙනිම්ස් අඳිනවා නම් මේවා මේ සාමාන්‍ය දැනීම මේ දැනීම නැති හින්දායි මේ දේවල් මම කියලා දෙන්නේ. ඩෙනිම් අඳිනවා නම් වැඩිපුර. ඒක ගෑනු ළමයි වුණත් පිරිමි ළමයි වුණත් මම මේ දෙකොල්ලන්ටම කියන්නේ. ඕනාවට වඩා ටයිට් ඩෙනිම් එකක් උදේ ඉඳන් හවස වෙනකන්. දැන් ඔයගොල්ලෝ ඔෆිස් යනවා නම් ඩෙනිම් එකක් ඇඳන් යන්න එපා. පුළුවන් තරම් ලිනන් ගාමන්ස් ඇඳන් යන්න. මොකද ඕගලන්ට හොඳ මේ එයා ෆ්ලෝ එකක් ඕගලන්ට වැදෙන්න ඕනේ. ඒ එයා ෆ්ලෝ එකත් එක්ක තමයි ඕගලන් හොඳ කූලින් සිස්ටම් එකක් එතන හදන්න ඕනේ. එතකොට තමයි හොඳ ශුක්‍රාණු හැදෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ඉන්න තැන හීටි වැඩි නම් දැන් මේ දවස්වල නම් හරිම හීටි එන්වයරන්මන්ට් එක. ඒ දේවල් එක්ක ඕගලන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මකභාවය අඩු වෙන්න පුළුවන්. අනිත් එක තමයි මම මේක ගැන මීට කලින් කියලා දීලා තියෙනවා. ගැහැණියකගේ මේ ඩිම්බ වගේම මේ පිරිමියෙකුගේ ශුක්‍රාණුත් අලුත් ඒවා නිෂ්පාදනය වෙනවා දින ගණනට. එතකොට ඕගොල්ලෝ මාස 6කට වරක්වත් ඕගොල්ලෝ දැනට ඕගොල්ලෝ කන්සීව් වෙලා නැත්තම් බබෙක්ගෙන් ඕගොල්ලෝ මාස 6කට වරක්වත් ඕගොල්ලන්ගේ ශුක්‍රාණු පරීක්ෂාවත් කරගන්න ඕනේ. දැන් මගේ ශුක්‍රාණු වල ලෙවල් එක ස්පර්ම් ක්වොලිටි කොහොමද කියන එක. අනිත් එක තමයි දැන් හිතන්න එපා එක බබෙක් ඉන්නවයි කියලා කියන්නකෝ. එතන එක බබෙක් ඉන්නවා නම් එතනින් එහාට ඒ හස්බන්ඩ්ගේ ශුක්‍රාණු චෙක් කරන්න ඕනේ නැහැ කියලා හිතන්න එපා. එක බබෙක් ඉඳලා සාමාන්‍යයෙන් කාලෙන් කාලෙට ශුක්‍රාණු වල යම්කිසි ගුණාත්මක භාවය අඩු වැඩි වීම වෙන්න පුළුවන්. මොකද ඒත් මිනිස්සෙක්. ඒ මිනිස්යාගේ ඇඟේ තියෙන්නේ එක දේවල් හෝමෝන්ස් තියෙනවා. එයාගේ ප්‍රෙෂර් ලෙවල් තියෙනවා. එයා ආහාර පාන ගන්න කෙනෙක් ගන්න ආහාර පාන වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම එයා ධූමපානය කරන කෙනෙක් වෙන්න පුළුවන්. මම කියලා තියෙනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. යම් විදිහකින් දේවල් පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. මත්පැන් පාවිච්චි කරන කෙනෙක් ඔය හැමදේම බලපානවා. එතකොට ඒ හින්දා ශුක්‍රාණු වල ගුණාත්මක භාවය, ශුක්‍රාණු ප්‍රමාණය, ශුක්‍රාණු වල ගලාගෙන යාම නොහොත් මොට්ලිට් කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. ඉතින් මේ දේවල් වර්ධනය කරගන්න ප්‍රොඩක්ට් එකක් ඕනි වුණා. ඔන්න ඔය 4 තමයි ගොඩාක් ඉන්ෆර්ටයිල් තත්වයට හේතු වෙලා තිබ්බේ. එතකොට මේ හේතුවත් එක්ක මේ දේවල් වලට ඕන සප්ලිමන්ට් එකක් හරි ගස්සන්න ඕනේ. මොනවද මේවට හොඳම දේවල් කියන එකත් එක්ක තමයි අපි රිසර්ච් කරලා ඉතාමත් හොඳ ප්‍රොඩක්ට්ස් 4ක්. මේක අර සෑහෙන ප්‍රොඩක්ට් මාලාවක් නෑ. මොකද ඩිරෙක්ට් ඕගලන්ගේ ගැටලු වලට විතරයි මේ ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට්ස් 4 අරගත්ත ගොඩාක් කට්ටිය දැන් සක්සස් වේගෙන යනවා. ඒකයි මෙච්චර පොඩි කාලෙකදී දැන් අපි මේක පොඩි කාලෙකදී හැදුවට මේක දැන් ලංකාවේ දේශීය නිෂ්පාදනයක් නේ අපි කරන්නේ. එතකොට අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් බල්ක් ප්‍රමාණයක් තියෙනවා. දැන් අපේ ඉල්ලීමක් තියෙනවානේ. ඉතින් මේ ඉල්ලීම ඒගොල්ලන් මේ ඒ හදන ආයතනයෙන් අපි හදලා ඉල්ලගත්තයින් පස්සේ සාමාන්‍යයෙන් අපි දැන් පළවෙනියෙන් මේක හඳුනා දුන්නාම අපි දන්නෙත් නෑ මාසයක් වගේ කාලෙකදී මේක කොච්චර යයිද කියන එක අපි එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ. අපිට ඕනේ ඩිම්බ හොඳට මෝරන්න සප්ලිමන්ට් එකක්, නැචරල් සප්ලිමන්ට් එකක් ඕනේ වුණා. අපිට ඕනේ වුණා ඇඟේ උෂ්ණාධික බව සමනය කරලා ඇඟ විසින්ම ඇඟ කූල් ඩවුන් කරන සිස්ටම් එකක් හරි ගස්සන්න සප්ලිමන්ට් එකක් ඕනේ වුණා. අපිට ඕනේ වුණා ඇඟේ පෝෂණය අඩු නොවි ඇඟ අඩු කරගෙන කන්සීව් වෙන රේට් එක වැඩි කරගන්න අපිට සප්ලිමන්ට් එකක් ඕනේ වුණා. ඒත් එක්කම හස්බන්ඩ්ගේ ශුක්‍රාණු වල තියෙන ගැටලු නැති කරලා එයාට දැන් අපිට කියන්න පුළුවන් එක කෑම මේ දේවල් මේ කන්න කියලා. ඇත්තටම ප්‍රැක්ටිකලි ගත්තයින් පස්සේ මිනිස්සුන්ට දැන් ගිහිල්ලා ශුක්‍රාණු වල ගුණාත්මක බව වැඩි වෙන ආහාර වෙනම ගන්නයි. ඇඟේ උෂ්ණත්වය අඩු වෙන ආහාර වෙනම ගන්නයි දැන් මාකට් එකකුත් නැහැ. මිනිස්සුන්ගේ හැකියාවක් නැහැ. ඒත් එක්කම ඒක ප්‍රැක්ටිකල් නෑ. මොකද හැමෝම රස්සාවල් වලට යනවානේ. එතකොට ඒගොල්ලන්ට ගිහිල්ලා ඒ දේවල් තඹ පතාට එකට සිඳලා එහෙම බොන්න ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. මේ හේතුව හින්දා ඒ දේවල් ඒගොල්ලෝ හොඳ ආහාර ඒගොල්ලන්ගේ මේ මීල් ප්ලෑන් එකට එකතු කරගන්න විදියකුත් නැහැ. ඉතින් නිකම්ම වීක් වෙනවා. ඉතින් එහෙම නොවි ඔෆිස් එකට යද්දි හරි මේක ගෙනහිල්ලා ටක් ගාලා බොන්න පුළුවන් වෙන සිස්ටම් එකකට මේක හදන්න ඕනේ. ඕක තමයි මගේ තිබ්බ එකම ඒම් එක. නැතුව මම ඇත්තටම හිතුවේ නෑ මාසෙකට මේ වගේ ප්‍රමාණයක් යයි කියන එකවත් මේ වගේ ප්‍රමාණයක් අලෙවි වෙයි කියන එකවත් මගේ ටාගට් එකක් තිබ්බේ නෑ. ඉතින් අද වෙනකොට අපිට බල්ක් එකක් ගෙන දැන් මේක නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණිකුත් තියෙනවානේ. මොකද
මේ ගන්න අරටු පවා මේ ගන්න පත්‍ර ඒ හැම දෙයක්ම අරගන්න ඕනේ. ඒක වේලන්න ඕනේ. එතකොට ඒකේ සිස්ටම් එකක් තියෙනවා. ඒක පවුඩර් කරගන්න ඕනේ. එතකොට ඒවා කැප්සියුල් විදිහට හරි ගස්සන්න ඕනේ. එතකොට මේ හැම දෙයකම තියෙන දැන් අපි ගාව තියෙන සම්පත් එක්කනේ අපි මේක කරන්න ඕනේ. එතකොට මේ මාස් ප්‍රොඩක්ෂන් එකක් කරන්න එකපාරට බෑ. ඉතින් ඒ හින්දා මේකේ දැන් අපේ තියෙන තත්ත්වයේ ඉල්ලුම තියෙනවා අපේ සපයන්න පුළුවන් ප්‍රමාණයටත් වඩා. ඉතින් අපි බොහොම උත්සාහ කරනවා දැන් මේක ඉස්සරහට වැඩිපුර සප්ලයි කරන්න පුළුවන් විදිහට නිෂ්පාදනයක් කරගන්න. ඉතින් මම ඕගලන්ට මූලික වශයෙන් ඕගලන්ට හඳුන්වා දෙන්නේ මේ ප්‍රොඩක්ට් හතරයි. මෙතන තියෙන ප්‍රොඩක්ට්ස් හතරයි. ඉතින් තව කිහිපයක් දේවල් තව එන ගැටලුත් එක්ක තමයි අපි ඒවත් එක්ක දැන් මේක බලලා මේ ගැටලුවට මොකක්ද හොඳ ගැස්ට්‍රික් නම් ගැස්ට්‍රික් තියෙන කට්ටිය ඉන්නවා. සමහර දැන් ඉන්නවා ඩයබටික් පේෂන්ට්ලා ඉන්නවා බලාපොරොත්තු වෙන. දැන් ඒක මට ආපු ඊළඟ ගැටලුවක්. ඉතින් ඒකටත් දෙයක් හඳුන්වා දෙන්න ඕනේ. තාම මම රෙසිපි එක ලියන ගමන්. ඉතින් ඒකේ රෙසිපි එක ලියලා ඒගොල්ලන්ට දුන්නම තමයි ඒගොල්ලන්ගෙන් අපි ඒක හරි ගස්සලා ඉල්ල ගන්නෙ. මම ඔයගලන්ට දැන් මුලින්ම හඳුන්වා දීම කරන්නම්. right. මේ තියෙන්නේ අශ්වගන්ධ. දැන් ඔයගලන්ට අශ්වගන්ධ කැප්සියුල් එක ගන්නේ මොකටද කියලා ඔයගලන් හිතනවා නම් මේක ගන්නේ හස්බන්ඩ්ගේ ස්පර්ම් කවුන්ට් එක වර්ධනය කරගන්න, ක්වොලිටි එක වර්ධනය කරගන්න වගේම මොටිලිටි නොහොත් එක ගලාගෙන යෑම වර්ධනය කරගන්න තමයි අශ්වගන්ධ කැප්සියුල් එක ගන්නෙ. එතකොට මේක හස්බන්ඩ්ට පාවිච්චි කරන්න තියෙන්නේ. මේක දැන් අලුත් හඳුන්වා දීමක් හින්දා මම ඕගලන්ට රෙකමන්ඩ් කරනවා හස්බන්ඩ් රෑට නිදා ගන්න යනකොට මේකෙන් එක කැප්සියුල් එකක් අරගෙන නිදා ගන්න යන්න. මේකේ කැප්සියුල් 60ක් එනවා. ඒ කියන්නේ ඔයගලන්ට මාස දෙකක් එක දිගට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන් මේකේ රිසල්ට් එක බලන්න මේක ඔයගොල්ලන් පාවිච්චි කරන්න කලින් ඔයගොල්ලන්ගේ ස්පර්ම් ටෙස්ට් එකක් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක පාවිච්චි කරාට පස්සේ ස්පර්ම් ටෙස්ට් එකක් කරන්න. ඔයගොල්ලන්ට කිට්ස් අපේම ගෙන්න ගන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට වෙනස අඳුන ගන්න පුළුවන් කොච්චර ලොකු වර්ධනයක් තියෙනවද කියන එක. ඊළඟ ප්‍රොඩක්ට් එකට මම යන්න. මම කෙටියෙන් යන්නේ. ඊළඟ ප්‍රොඩක්ට් එකට මම යන්නම්. මේ තියෙන්නේ green coffee bean කියන ප්‍රොඩක්ට් එක. මේක තමයි මේක වයිෆ්ලට. මේ තුන නෙමෙයි sorry. මේ දෙකම වයිෆ්ලට. මේක හස්බන්ඩ්ට. හරි. එතකොට මේ green coffee capsule එකෙන් තියෙන්නේ ඕගලන්ගේ ඇඟේ තියෙන්න ඕන පෝෂණය අඩු නොවි. ඒ කියන්නේ දරුවෙක් හැදෙන්නේ නිසි පෝෂණයක් තියෙන්න ඕනේනේ. එහෙම අඩු නොවි පෝෂණය අඩු නොවි ඕගලන්ගේ මෙටබොලිසම් රේට් එක වැඩි කරලා ඒ කියන්නේ ඕගොල්ලෝ ගන්න ආහාර ජීර්ණය වෙන ප්‍රමාණය වැඩි කරනවා. මේක ඕගලන්ට මම රෙකමන්ඩ් කරනවා. ඕගලන්ගේ ප්‍රධාන ආහාර වේල් 3 තියෙනවානේ. ප්‍රධාන ආහාර වේල් 3 ගන්න පැය භාගයකට කලින් එක කැප්සියුල් එක ගානේ බොන්න. මෙතනදී ඒත් එක්ක මම කියන්න ඕනේ ඕගොල්ලෝ ගන්න ආහාර දැන් ඕගලගේ මීල් ප්ලෑන් එක තියෙනවානේ. මම කියන්නේ ඕගලන්ට කන්න ඕන දේවල්. ඕගොල්ලෝ උදේට කැඳ එකක් බොන්න ඕනේ. ඕගොල්ලෝ දවල්ට බත් හැන්දක් කන්න ඕනේ. මම එහෙම කියන්නේ. ඔයාලා ආස කෑම වේල තියෙනවානේ. ඕගොල්ලෝ ඒ කෑම වේල ගන්නකොට ඕගලන්ගේ ප්ලේට් එක කොටස් 5කට බෙදා ගන්න. මේක මම බොහොමත්ම ආදරෙන් ඕගලන්ට කියනවා. පොන්චි කාලේ වගේ ලස්සනට ප්ලේට් එක හරි ගස්ස ගන්න. එතකොට ඕගොල්ලෝ දැන් ඔයා ගෘහණියක් වෙන්න පුළුවන්, ඔෆිස් එකට යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඔෆිස් එකට යනවා නම් පාර්ටිෂන් කරපු බොක්ස් තියෙන ලන්ච් බොක්ස් එහෙම එකක් අරගන්න. ඒකේ පුංචිම කොටුව තියෙන්නේ. ඒ කියන්නේ මේක පාර්ටිෂන් එක 5කට ගත්තොත් ඔයාට හිතලා ගන්න පුළුවන් සමහර ලන්ච් බොක්ස් නම් මම හිතන්නේ පාර්ටිෂන් 3යි තියෙන්නේ. ඉස්සරහින් දෙකට බෙදලා තියෙනවා. ඊට පස්සේ ලොකු කොටසක් තියෙනවා. අන්නේ ලොකු කොටසට ඔයා දාගන්න ප්‍රෝටීන් සහ මේද ආහාර. ඒ කියන්නේ ඔයා දාගන්න මස් හරි මාළු හරි ඔයා ආස විදිහකට කරි එක විදිහට හදලා හරි මොන විදිහකට හරි කමන්නේ බිත්තර ඒ දේවල් ඔයා දාගන්න. ඒත් එක්කම යෝගට් එකකුත් ඔයාලට පුළුවන් නම් දැන් ඔෆිස් යන කෙනෙක් නම් ඕගලන්ට වෙන කර්ඩ් වගේ දේවල් අරගෙන යන්න බෑ. පුංචි දේවල් පුංචි කප් නෑනේ. ඉතින් ඒකට ඕගලන් යෝගට් එකක් දාගෙන යනවා නම් එහෙම හරි කමක් නෑ. ඒකේ පැත්ත දාගන්න. බත් කනකොට අර පුංචි පාර්ටිෂන් එකට බත් ටික දාගන්න. ඒතකොට බත් කන්නේ නෑ කියලා නෑනේ. බතුත් කන ඕගොල්ලෝ. එතනින් එහාට අනිවාර්යෙන් පලා වර්ගයක්. මොකද ඒක හොඳ පලා වර්ගයක්. ඕගොල්ලෝ දැන් මම මේ වෙලාවේ කියනවා ඕගලන්ට මේ කොවිඩ් වාතාවරණයත් එක්ක තමන්ගේ ගෙදර පලා වර්ගයක් වවා ගන්න බැරි නෑනේ. ඒක වවන්න. මේ දැන් අපේ ගෙදරත් මම මේ දේවල් කරලා තියෙනවා. ඉතින් මම ආහාරයට ගන්න වැඩි හරියක්ම ගෙදර හදන පලා වර්ග හරිම කැඳ වුණත් මම හදාගන්න ගෙදර හදන පලා වර්ගකින් ඒක හරීම රසයි හරිම ෂුවර්. ඉතින් ඒ විදිහට ඕගොල්ලෝ දේවල් කරගන්න.
එතකොට අර පාටිෂන් එකෙන් ඔයගොල්ලෝ වැඩි හරියක් ආහාර අරගෙන තියෙන. මම කියන්නේ මේ ආහාරය ගන්න මේ ආහාරය ගන්න එපා කියලා. ඕගොල්ලෝ කන්න කැමති විදිහට කන්න. ඒ කන්න කැමති විදිහට කනකොට වැඩිපුර ප්‍රමාණයක් මස් වර්ග, මාළු වර්ග, එතකොට බිත්තර ඒ දේවල් කන්න. එතකොට අඩු ප්‍රමාණයක් බත් එහෙම නැත්නම් ඔයගොල්ලෝ අපි හිතමුකෝ හැමදාම බත් කන්න බෑ ඔයගොල්ලෝ නූඩල්ස් මොන හරි ගන්නවා කියලා අර ඒ පුංචි පාටිෂන් එකට තමයි ඒක දාගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ කන්නේ නැහැ කියලා කියන්න බෑනේ. ඔයගොල්ලන්ගේ ඒ දේවල් අරන්. එතකොට ඕගොල්ලන්ගේ ඇඟේ හෝමෝන් උනත් දැන් ඕගොල්ලන්ගේ ඇඟ ඕගොල්ලන්ට වඩා කපටිනේ. නැත්තම් ওই දේවල් දෙන්නේ නැති උනෙන් පස්සේ ඇඟේ කරන්නේ ඒගොල්ලෝ ස්ට්‍රෙන්ත් එක තියාගන්න බලනවා. කන කෑම වේල ඇඟේ තියාගන්න බලනවා. ඔයා කනකොට ඔයා නූඩල්ස් පොඩ්ඩකුත් කනවා. ඒතකොට මේව තම්බල විතරක් ගන්න ඒවත් මේ එක එක දේවල් කරලා ගන්න එපා. බත් එක්ක කොහොමත් ඔයගොල්ලෝ බත හදලානේ ගන්නෙ. ඒ ගන්න ඒවා ගන්න. ඕගොල්ලන් ටෙම්ප කර ගන්නකොට බටර් හෝ පොල් තෙල් ඔලිව් තෙල් ඔන්න ඔය තුනෙන් විතරක් ඕගොල්ලෝ ඒක කරගන්න මේ මොනවාද ভেජිටබල් ඔයිල් පාවිච්චි කරන්න එපා මාගරින් පාවිච්චි කරන්න එපා. ඒතර අපි මේ දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට අපි හරි පෝෂණය රසට කන්න ඕනේ. නමුත් අනවශ්‍ය දේවල් ඇඟට ගන්න එපා. මේක හරිය රස කෑම වේලක් ඔයගලන්ට හදා ගන්න පුළුවන්. ඒ ගන්න ආහාර වේල ප්‍රධාන ආහාර වේල තුන විතරක් ගන්න. එතනින් එහාට අතරින් පතර මේ කේක් කනමනම් ඒ જાති දේවල් කිසි දෙයක් ගන්න එපා. මේකෙන් එක කැප්සියුල් එකක් 30 minutes before the meal ඔයගොල්ලෝ බොන්න ඕනේ. හරිද? ඒත් එක්කම රස කෑම වේලක් හදාගෙන අර මම කියපු විදියට පාටිෂන් කරගෙන කන්න. එතකොට මේ මොකද්ද? right මේ තියෙන වැල් පෙනල එක. මේක තමයි ඔයගලන්ට බිම්බ මෝරන්න හරි ගස්සලා තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳට මේකේ රිසල්ට් එක බලන්න පුළුවන්. ඔයගොල්ලෝ ස්කෑන් කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ යම්කිසි ට්‍රීට්මන්ට් එකක් අනුකූලව IUI එකක් හෝ මේ VOG කෙනෙක් යටතේ ඔයගොල්ලෝ ට්‍රීට්මන්ට්ස් කරනවා නම් ඔයගලන්ට ස්කෑන් එකෙන් පස්සේ ඔයගොල්ලෝ මාස දෙකක් මේක පාවිච්චි කරලා ඉවර වෙලා ආයි ස්කෑන් එකක් ඔයගලන්ට කරන්න ඕනොත් ඔයගොල්ලෝ කරලා බලන්න ඔයගලන්ගේ ඩිම්බ කොහොමද මෝරන තරම කියලා. මේක ඉතාමත් හොඳයි ඩිම්බ මෝරන්න. මොනවාද? වැල් පෙනල කැප්සියුල් එක. හරි? මේක සාමාන්‍යයෙන් මේ පිරිමි අයත් සමහරක් අය ගන්නවා ශුක්‍රාණු වලට හොඳයි කියලා. ඔය වැල් පෙනල කැඳෙහෙම බොන්නේ මේක දෙපාර්ශ්වයටම ගන්න පුළුවන්. නමුත් ඩිම්බ මෝරන එක තමයි මම මේක මේ රෙසිපි එක මේ හොඳටම හොඳයි කියලා කියන්නේ. හරි. මේ තියෙන දෙන්නටම පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේ කියන්නේ ඉරමුසු. ඉරමුසු කියලා කියන්නේ ඇඟ උෂ්ණාධික ඇඟට ඇඟේ උෂ්ණාධික බව සාමාන්‍ය කරලා ඇඟ ඔටෝමැටිකලි ඇඟ විසින්ම ඇඟ කූල් ඩවුන් කරන එක. දැන් ඕගොල්ලන් බලන්න උෂ්ණාධික ඇඟක්ද කියන එක ඕගොල්ලන්ගේ චෙක් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ උෂ්ණ කෑම ආහාර වලට මේ ආහාරයට ගත්තයින් පස්සේ ඇහෙන් දුම් දානවා නම් කන් වලින් දුම් දානවා නම් එහෙම නැත්නම් ඔය මේ පොලේ ඇතුලේ මේ ගෙඩි වගේ එහෙම දානවා නම් තමන්ගේ ඉකිලි ප්‍රදේශයන් වල ගෙඩි දානවා නම් කිහිල්ලේ ගෙඩි දානවා නම් ඒ වගේ දේවල් වෙනවා නම් මේ යටිපතුල් පැලෙනවා නම් ඔන්න ඕගලන්ට තියෙන උෂ්ණාධික ඇඟක් තමයි. එහෙම කෙනෙක් නම් ඕගොල්ලෝ හස්බන්ඩ් උනත් වයිෆ් උනත් ඒ දෙන්නටම මේක ඉතාමත් ලේසියෙන් ගන්න පුළුවන් මේ ඉරමුසු කැප්සියුල් එක. මේවා මේ කැප්සියුල් මට්ටමින් දීලා ඔයගලන්ට හදාගෙන බොන තේ වගේ නොදී මේ කැප්සියුල් මට්ටමින් දෙන්න හේතුව මම කියන්නම්. අපේ මූලික අරමුණ තමයි මේක ඔයගොල්ලෝ අරගත්තයින් පස්සේ දවසක් කරලා එතනින් එහාට අවුරුද්දකට පස්සේ මේක එක්ස්පයර් වෙලා කියලා විසික් කරන්න නෙමෙයි. මේක ගත්තයින් පස්සේ දිගටම අරගන්නයි ඕනේ. මේ හැම කැප්සියුල් එකකම බොටල් එකකම කැප්සියුල් 60 ගානේ තමයි දාලා තියෙන්නේ. එතකොට මේ වැල් පැනල් එක ගත්තත් ඒකට කැප්සියුල් 60ක් දාලා දෙන්නේ. සමහර මේවා සීල් කරලාමයි අපිට එන්නේ. එතකොට මේකේ සමහරක් අය අහනවා කැප්සියුල් 30ක් අපිට ගන්න පුළුවන්ද මාසයකට ගන්න කියලා. එහෙම ගන්න බෑ. මේ පැකින් අපි කඩන්න බෑ. අපිට සීල් කඩලානේ එතකොට දෙන්න වෙන්නේ. ඒව කඩන්න බෑ. මේක මෙහෙම දෙන්න හේතුව මම කියන්නම්. මේ විදිහට දෙන්න හේතුව ඕගලන්ට කියන එක ඩිම්බ කෝෂයක් නෙවෙයි ඩිම්බ කෝෂ දෙකක් තියෙනවා. යම් කිසි විදිහක ට්‍රීට්මන්ට් එකක් කරන්න පටන් ගත්තයින් පස්සේ ඒ ට්‍රීට්මන්ට් එක පටන් ගන්න ඕනේ. ඒ ට්‍රීට්මන්ට් එක හරියටම කරලා ඉවර කරනවා නම් විතරයි. නැත්තම් පටන් ගන්න වැඩක් නැහැ. එතකොට එක මාසයකදී අපි මේ දින වැල් පැනල එක ඩිම්බ කෝෂයකට පමණයි. එතකොට ඊළඟ මාසේ අපි ඒක කන්ටිනියු කරන්න ඕනේ. ඒක දෙපැත්තටම බෙදෙන්න නම්. ඒ හින්දා තමයි මේ හැම එකක්ම මාස දෙකකට තමයි දීලා තියෙන්නේ. එතකොට මේක ඔයගලන්ට මාස දෙකකට පාවිච්චි කරන්න බෑ. කැප්සියුල් 60යි තියෙන්නේ. මේක දවසකට 3ක් ගන්න වෙනවා ග්‍රීන් කොෆි බීන් එක. මොකද ඒක ඔයගලන්ගේ ආහාර වේල් ප්‍රධාන ආහාර වේල් තුනට කලින් ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මූලික වශයෙන් මේවා තේ හැටියට පානය කිරීමට නැතුව අපි මෙහෙම අරන් තියෙන්නේ. ඔෆිස් එකට යන කෙනෙක්ට වුණත් තමන්ගේ පර්ස් එකට දාගත්තා මේ කැප්සියුල් එක ගියා ඒක ගන්න පුළුවන්. ඒකට ඕගලන්ට මේක මිස් වෙන්නේ නැහැ. මොකද මේ ට්‍රීට්මන්ට් එක පටන් අරගෙන දවස් දෙකක් කරලා ඊට පස්සේ
අර මේ සමහරක් අය ඉන්නවනේ කියන්නේ වැඩේ පටන් ගන්නවා බොහොම ප්ලෑන් කරලා ලියලා අලවලා මේ බිත්ති වල ගහලා ඔක්කොම කරලා පටන් ගන්නවා දවසයි දෙකයි එතනින් එහාට එක නෑ. එහෙම නොවි මේක කරගෙන යන්න තමයි මේ කැප්සියුල් වර්ග 4 අපි ඕගලන්ට හඳුන්වලා දීලා තියෙන්නේ. එහෙනම් මම ඊට වඩා කෙටියෙන් තමයි මේක ගැන හඳුනා දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මම හිතලා මම කියන්න ඕන හැමදේම ඔයගලන්ට කිව්වා. එහෙනම් ඔයගලන්ටම අයිඩියා එකක් ගන්න පුළුවන් මොනවාද මේ කැප්සියුල් එක මොනවටද මම ගන්න ඕනේ මම කෝකද ගන්න ඕනේ කියන එක. එහෙනම් තවත් මේ වගේම ඔයගලන්ට හොඳ සප්ලිමන්ට්ස් එහෙම නැත්නම් හොඳ ටෙස්ට් කිට් අලුත් හඳුනා දීමක් එක්ක මම ආයි දවසක එන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට. මම කේෂි හබරා.